The lesson we are going to learn under this video tutorial is Dying Declaration. Dying Declaration ගැන කතා කරන්න කලින් අපි මුලින්ම මොකක්ද මේ Dying Declaration සහ ඒ වගේම අපි පොඩි idea එකක් ගමු මේ hearsay rule එක ගැන. දැන් අපි උසාවියේදී යම්කිසි evidence එකක් produce කරනවා නම් witness කෙනෙක් විදිහට සාක්ෂි දෙනවා නම් ඒ witness තමා දැකපු අහපු එයා perceive කරගත්ත senses වලින් එයා perceive කරගත්ත දෙයක් හරි එයාගේ mental condition එකකින් කරගන්න අපි අර conscience එකෙන් ගන්න දෙයක් හරි එහෙම දෙයක් විතරයි එයාට produce කරන්න පුළුවන් evidence එකක් විදිහට එයාට කියන්න පුළුවන් evidence එකක් විදිහට එක් පුද්ගලයෙක් අධිකරණයට ඇවිල්ලා මට මෙන්න මේ පුද්ගලයා කිව්වා එයා දැක්කා මෙන්න මේ මර්ඩර් එක වෙනවයි කියලා අන්න එවැනි දේවල් කියන්නේ අපි කියමුකෝ නිමල් මෙතනට ඇවිල්ලා කියනවා කමල් දැකලා තියෙනවා මර්ඩර් එක එහෙමත් නැත්නම් නිමල්ට කියන්න බෑ මෙන්න මෙයා තමයි මර්ඩර් එක කරේ කමල් දැකලා තිබුණා එහෙම මර්ඩර් එකක් කරනවා now if the person so called cannot be called to the court to give evidence in before the court then such evidence is not admissible දැන් නිමල් කියනවා මේ අදාළ පුද්ගලයාට එහෙමත් නැත්නම් මෙන්න මේ මොකක් හරි මේ අධිකරණයේදී ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන කාරණාව කමල් විසින් කිව්වයි කියලා. එහෙම නැත්නම් කමල් මේ මර්ඩර් එක දැක්කයි කියලා. දැන් කමල් ජීවිතුන් අතර නැත්තම් එහෙමත් නැත්නම් කමල්ව අධිකරණයට ගේන්න බැරි නා. කමල් අධිකරණයේ සාක්ෂි දෙන්නේ නැත්තම් එවැනි අවස්ථාවකදී මේක hearsay. ඔහු දැක්ක දෙයක් නෙමෙයි ඔහු කාගෙන් හරි අහපු දෙයක්. එවැනි evidence එකක් ලංකාවේ evidence law එක යටතේදී admissible වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් සරලවම කිව්වොත් කවුරු හරි කියපු හෝ කවුරු හරි අහපු දෙයක් ඒ අදාළ පුද්ගලයා අධිකරණයට ගෙන්නන්නට බැරි නම් ඒ පුද්ගලයා අධිකරණයට ඇවිල්ලා ඒක කිව්වොත් ඇරෙන්න වෙනත් කෙනෙක් කිව්ව හරි වෙනත් කෙනෙක්ගෙන් ඇහුණු දෙයක් අධිකරණයේ admissible evidence එකක් නෙමෙයි. හැබැයි මේකට exceptional අවස්ථා තියෙනවා. එක exception එකක් තමයි මේ hearsay rule එකට තියෙන dying declaration. දැන් පුද්ගලික මරණාසන්න අවස්ථාවේදී ඔහු යම්කිසි ප්‍රකාශයක් කළොත් ඔහු ඉන් අනතුරුව මරණයටපත් වුණොත් ඒ මරණාසන්න අවස්ථාවේදී කරපු ප්‍රකාශය අධිකරණයේදී admissible evidence එකක් වෙනවා. මොකද දැන් අර hearsay rule එකට අනුව නම් දැන් ඔහු අධිකරණයට එන්නේ නැති නිසා ඒ දැන් අපි කියනකො පුද්ගලෙක් මරණාසන්න මොහොතේදී ඔහු ඇඳේ ඉන්නකොට යම් ප්‍රකාශයක් කරනවා. ඒ අසල ඉන්න කෙනෙක් දැන් අධිකරණයට ඇවිල්ලා අධිකරණයේ ඉදිරියේදී මේ පුද්ගලයා මරණාසන්න මොහොතේදී මෙහෙම දෙයක් කිව්වයි කියලා කියනවා. එතකොට hearsay rule එකට අනුව නම් වෙනත් පුද්ගලයෙක්ට කියන්නේ දැන් මේ මරණාසන්න පුද්ගලයා එහෙමත් නැත්නම් මේ මරණයට පත්වෙච්ච පුද්ගලයා මෙහෙම දෙයක් කිව්වයි කියලා අධිකරණයට ඇවිල්ලා කිව්වට ඒක admissible වෙන්නේ නැහැ. මොකද ඒක hearsay යටතට වැටෙන නිසා. නමුත් section 32 යටතේ ලංකාවේ evidence ordinance එකේ කියනවා පුද්ගලයෙක්ගේ එහෙම dying declaration එකක් acceptable admissible කියලා. එතකොට මේ dying declaration එක hearsay rule එකට තියෙන exceptional අවස්ථාව. මේකට basis එක වෙන principle එක කියන English law එකකින් presumption එකක් තියෙනවා. dying man will not speak lies. මරණාසන්න පුද්ගලයෙකුගේ මරණාසන්න අවස්ථාවකදී පුද්ගලයෙකු බොරු කියන්නේ නැහැ කියන principle එක මත base වෙලා තමයි මේ dying declaration එක හැදලා තියෙන්නේ. right? උදාහරණයක් විදිහට මර්ඩර් එකක් වෙච්ච තැනකදී ඒ වික්ටිම් විසින් අවසාන මොහොතේදී කියනවා නම් මාව මරණයටපත් කළේ මේ පුද්ගලයා කියලා. ඒක admissible evidence එකක් වෙනවා. මොකද English principle එකට අනුව dying man will not speak lies. right? මරණාසන්න මොහොතේ සිටින පුද්ගලයා බොරුවක් කියන්නේ නැහැ කියන principle එක මත. මේ principle එක ගැන කියනවා resources woodcock කියන කේස් එකේදී. ඒ වගේම තමයි වැදගත් කාරණාවක් තියෙනවා dying declaration must be complete. incomplete declaration එකක් admissible නැහැ කියලා කියනවා. දැන් අපි බලමු මේ section 32 යටතේ කොහොමද dying declaration එකක් admissible evidence එකක් වෙන්නේ කියලා. statement made by a person who cannot be called as witnesses. අධිකරණයට ඇවිල්ලා සාක්ෂි දෙන්න බැරි පුද්ගලයෙකු කියපු දෙයක් අධිකරණයේදී ඔප්පු කරන්නේ කොහොමද කියන එක. මේ යටතේ තමයි අපි dying declaration කතා කරන්නේ section 32 subsection 1 යටතේ. now the section says a statements written or verbal. Now in here the term they are using is verbal instead of oral. Okay, so we'll see the difference between verbal and oral later on. Now it says statement made by a person who is dead
or cannot be found or incapable of giving evidence or whose attendance cannot be procured without a delay or expense. Right? යම් පුද්ගලෙක් මරණයට පත් වෙලා නම් ඒ පුද්ගලයාව හොයා ගන්නට නැත්නම් ඒ පුද්ගලයා incapable of giving evidence නම් evidence දෙන්න පුළුවන් capability එකක් යට දැන් නැත්නම් එහෙමත් නැත්නම් එයාගේ පැමිණීම unnecessary delay එකක් ඇති කරනවා. එතකන් හිටියොත් එහෙම මෙතනදී සාධාරණ තීන්දුවක් ගන්න නොහැකි වෙනවා. එයා එනකන් සාක්ෂි දෙන්න එනකන් හිටියොත් එහෙම සාධාරණ තීන්දුවක් දෙන්න බැරි වෙනවා නම් එවැනි හේතුවක් එවැනි අවස්ථාවලදී ඒ වගේ පුද්ගලෙක් කියපු ස්ටේට්මන්ට් එකක් under circumstances the case it appears to court unreasonable statement made as to the cause of his death or any circumstances of the transaction which related to his death. And එවැනි දේවල් එවැනි statements admissible කියලා කියනවා in cases which cause of death of such person comes into question. දැන් මේ section 32 වලට මේ කතාව කියනකොට මේ section 32 මම වලට මුලින් කිව්වේ මේකේ තියෙන elements ටික හඳුනා ගන්න. දැන් මෙතන කියනවා statement එකේදී මේක තමයි පළවෙනි element එක. statement එක written හෝ verbal වෙන්න ඕන. අපි මේක ගැන දැන් in detail ඊළඟට කතා කරනවා. ඊළඟට මෙතන කියන elements මේ ගැන අපි වෙනම කතා කරනවා. දැන්ට basic idea එකක් තියාගෙන section 32 එක යටතේ කියනවා written හරි verbal හරි statement එකක් මෙන්න මේ කියන කවුරු හරි පුද්ගලෙක් කරොත් එහෙම ඒ statement එක සම්බන්ධ වෙන්නේ ඒ අදාළ පුද්ගලයාගේ cause of death එකට හරි circumstances of the transaction which related to his death නා. එයාගේ මරණයට හේතු වෙච්ච transaction එකකට අදාළව නම් එවැනි evidence එකක් එවැනි statement එකක් admissible evidence එකක් විදිහට සලකනවා dying declaration එකක් විදිහට. අපි මේක in detail දැන් බලමු. right? මෙතනදී තව වැදගත් කාරණාවක් තියෙනවා. Statement is relevant whether the person make the statement without the expectation of death. And also it says nature of the proceeding is irrelevant. So the dying declaration is applies in both civil and criminal cases. The nature of the proceeding is irrelevant. And also it says the person who is making such statement should not necessarily be expecting his death. මරණාසන්න කියන්නේ මරණයට පෙර කරපු ස්ටේට්මන්ට් එකක් වෙන්න ඕනේ. නමුත් ඒක මරණ අපේක්ෂාවෙන් හරි මැරෙයි කියලා හිතාගෙන කරපු දෙයක් වෙන්නම අවශ්‍ය නැහැ. right? අපි මේක in detail කතා කරනවා. දැනට මෙන්න මෙහෙම just idea එකක් තියාගන්නකෝ. okay. So now we are going to learn about those factors in detail which are set out in section 32 subsection 1. Now the first thing with regarding to the admissibility of the legal requirements with regarding to that dying declaration is the scope of dying declaration. Now under the scope of dying declaration it says it used the terms verbal instead of oral. Okay, then admission එකකදී use කරන්නේ oral කියන එක. මම මේක admission පාඩමේදීත් කිව්වා. dying declaration එකේ use කරන්නේ verbal කියලා. right? එතකොට මේ දෙකේ වෙනසක් ඇයි මේ එක තැනකට verbal දාලා තව තැනකට oral දාලා නිකන් හිතුමතයට කරපු දෙයක් නෙමෙයි මේක හිතා මතා කරපු දෙයක් තමයි මේ තැන් එක තැන් වලට එක එක වචන යොදලා තියෙන්නේ නැත්නම් හැම තැනකටම එකම වචනයක් දාන්න තිබුණනේ right එතකොට මේක ඉන්ටර්ප්‍රිට් කරනකොට ඩ්‍රාෆ්ටර්ස්ලා මෙතනට verbal use කරලා තියෙන oral නැතුව අපි මේ oral සහ verbal කියන වචන දෙක ගත්තොත් verbal කියන්නේ වැඩි පරාසයක් තියෙන ඒරියා එකක්. oral කියන්නේ මේ verbal එක ඇතුලේ තියෙන යම් කුඩා කොටසක්. right? oral යටතට වැටෙන්නේ නැහැ යම් කිසි පුද්ගලයෙක් කරන signs. නමුත් verbal යටතට යම් කිසි පුද්ගලයෙක් කරන signs සංඥාවක් කරනවා නම් ඒකත් declaration එකක් statement එකක් විදිහට සලකනවා. Now in this Alisandiri versus King it discusses in deeply with regard into this difference between verbal and oral. And the court held after all the arguments being taken into consideration, they held that nodding is a acceptable assent given by a dying person. Now the matter on this case was decided was whether the person given a acceptance to a particular statement question made by one of the parties who were there at the room where he was died.
අදාළ පුද්ගලයා මරණයට පත්වන අවස්ථාවේදී යම් කාරණයකට කැමැත්ත දුන්නද කියන කාරණාව තමයි මෙතනදී ප්‍රශ්නගත කරුණ වෙන්නේ. එතනදී ඒ පුද්ගලයා මරණාසන්න මොහොතේදී හිස වනලා ඔළුව වනලා අර පිළිගන්නවයි කියන කාරණාව නොඩින් එක acceptable statement එකක් කියලා මේ අනිසන්දිරි කේස් එකේදී කියනවා, because it says the term used under section 32(1) is verbal and it is wider than the term oral, which includes sign also as a valid statement. So under that, in Alisandri case said, it is an admissible and the dying declaration is an evidence admissible under the section 32 subsection 1. And now, moving forward, we are talking about the scope of dying declaration. Now in Samarakon Banda case, they held that the question, the facts of the case was, the accused was charged with murder of person called Kiribanda. මේ accused කිරිබණ්ඩ කියන පුද්ගලයාව මරණයට පත් කළා. ඔහුව මර්ඩර් කරා කියන තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ. Now during the same transaction, Kiribanda and few others were also killed by the accused. Right? මේ කිරිබණ්ඩ විතර නෙමෙයි තවත් එතුන් දෙනෙක් මෙතන හිටියා. මේ හැමෝම මේ same transaction එකේදී මරණයට පත් වුණා. දැන් මේ නඩු කටයුතු යන්නේ හැබැයි කිරිබණ්ඩ වෙනුවෙන් කිරිබණ්ඩව මරණයට පත් කිරීම යටතේ තමයි accused charge කරලා තියෙන්නේ. Now Kiribanda has not made any dying declarations, but one of the parties who were killed during the same transaction, Punchibanda, he made a dying declaration, and his dying declaration includes the facts regarding the same transaction, which includes the facts that accused killed the Kiribanda. දැන් පුංචිබණ්ඩා කරන ඩයින් ඩෙක්ලරේෂන් එක තුලදී ඔහුව මරණයට පත් වෙච්ච විදිහක් විතරක් නෙමෙයි මේ සේම් ට්‍රාන්සැක්ෂන් එකේදී accused විසින් කිරිබණ්ඩවත් මැරුවයි කියන කාරණාව ඒ ඉන්ෆෝමේෂන් එක කියනවා. එතනදී කෝට්ස් කියනවා මේ සේම් ට්‍රාන්සැක්ෂන් එකේදී සිද්ධ කරන ඩයින් ඩෙක්ලරේෂන් එකක් ඔහුට විතරක් නෙමෙයි ඒ සේම් ට්‍රාන්සැක්ෂන් එක තුල හිටිය හැම කෙනාටගේම ඩයින් ඩෙක්ලරේෂන් එකක් ඔවුන් හැමෝටම මේක ඇප්ලයි කරන්න පුළුවන් කියලා. So in that case, the dying declaration of Punchibanda admissible against the death of the Kiribanda. Punchibanda කරපු dying declaration එක කිරිබණ්ඩටත් apply කරන්න පුළුවන් කියලා මේ සමරකෝන් බණ්ඩ case එකේදී කියනවා. Now the next legal requirements we are going to learn under the dying declaration is declarant's cause of death must come into question. Then dying declaration එක කරනකොට ඊළඟට තියෙන element එක තමයි dying declaration එක admissible වෙන්න. මේ ඩයින් ඩෙක්ලරේෂන් එකක් ඇඩ්මිසිබල් කියන එක ගැන කතා කරන්න නම් ඒ ඩෙක්ලරේෂන් එක කරන පුද්ගලයාගේ මරණය මේ නඩු කටයුත්තේදී ප්‍රශ්නගත කරුණක් වෙන්නට ඕනේ. Now in Livera vs. Abhay Vikrama, a watcher was found dead at a storehouse. Storehouse එකක watcher කෙනෙක් storehouse එකේ මැරිලා ඉන්නවා දැන්. මරණයට පත් වෙන්න කලින් මේ watcher ලියුමක් ලියනවා තමගේ හාම්පුතාට employerට stating that accused person robbed the store last night and I was unable to prevent it, and he took some particular items and he stated a list of the items which robbed by that particular accused. Right? Now firstly, this accused was charged under murder, but then the charges were changed as for the robbery. ස්ටෝහවුස් එකක වොෂර් කෙනෙක් මරණයට පත් වෙලා ඉන්නවා. මැරෙන්න කලින් ඔහු ලියුමක් ලියනවා හාම්පුතාට මෙන්න මේ අදාළ ඇකියුස් විසින් මේ කඩය මං කොල්ල කෑව රොබ් කරා කියලා. මුලින් මේ ඇකියුස් මර්ඩර් යටතේ charge කරත් පසු ඔහු robbery යටතේ තමයි ඒ charge sheet එක වෙනස් කරනවා. දැන් ප්‍රශ්නයක් එනවා මේ victim එහෙමත් නැත්නම් වොෂර් ලියන පුලද මේ ලියුම dying declaration එකක් විදිහට සලකන්න පුළුවන්ද කියලා. මෙතනදී courts කියනවා courts held that the letter is not admissible as a dying declaration because the fact shows that the cause of death of this particular person not occurred due to this robbery, it was a suicide.
තමාගේ හාම්පුතාට මේ සිද්ධ වෙච්ච දේත් එක්ක මුහුණ දෙන්න බැරි නිසා ඒ ලැජ්ජාවට තමයි මේ වොචර් විසින් සුයිසයිඩ් කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් මේ ට්‍රාන්සැක්ෂන් එකේදී සිද්ධ වෙච්ච හේතුවක් නිසා නෙමෙයි කියලා. එතකොට දැන් මේ නඩු කටයුත්ත යන්නේ රොබරි එකක් සම්බන්ධයෙන්. මෙතනදී කිසිම අවස්ථාවකදී මේ වොචර්ගේ මරණය ප්‍රශ්නගත කරුණක් වෙලා නැහැ. ඩෙක්ලරන්ට්ගේ මරණය මේ නඩුවේදී ප්‍රශ්නගත කරුණක් නෙමෙයි නම් එවැනි අවස්ථාවකදී රොබරි එකක් කියද්දී ඩෙක්ලරන්ට්ගේ cause of death එක මේ අදාළ නඩුවට අදාළ දෙයක් නෙමෙයි. ඒ නිසා cause of death did not come into consideration, therefore the letter is not admissible as a dying declaration. Right? එතකොට ඔයාලට තේරෙනවනේ මෙතන දැන් ඒක හැබැයි මේක මර්ඩර් එකක් සම්බන්ධයෙන් වුණා නම් මේ පුද්ගලයා සුයිසයිඩ් කරගෙන නෙමෙයි මෙතන ඔහුව මර්ඩර් එකක් නම් තිබ්බේ මේ රොබරි එකේ ප්‍රතිපලයක් විදිහට ඔහුව මරණයට පත් කරලා නම් මර්ඩර් එකක් නම් එවැනි අවස්ථාවකදී මේ ලියුම dying declaration එකක් යටතට ගන්න පුළුවන්. Right? Now moving forward, another legal requirement or an element under the admissibility of dying declaration is statement must made as to the cause of death. මේ ලියුම මේකම කේස් එකේදී මේ ලියුම cause of death එක සම්බන්ධයෙන් තමයි ලියන්නට ඕනේ. නමුත් මෙතනදී cause of death එක සම්බන්ධයෙන් නෙමෙයි තියෙන්නේ. මේ accused විසින් මේ ස්ටෝ හවුස් එක රොබ් කරා රොබරි එකක් වුණයි කියන කාරණාව විතරයි ලියුම සඳහන් වෙන්නේ. ඔහුගේ මරණය සම්බන්ධයෙන් මරණය සිද්ධ වෙච්ච ආකාරය සම්බන්ධයෙන් කිසිම සඳහනක් වෙන්නේ නැහැ. එහෙනම් එවැනි අවස්ථාවකදී කෝට් එක කියනවා since the letter is not regarding to his cause of death, the letter is not admissible as an dying declaration. මේ එලිමන්ට්ස් ඉතාමත් වැදගත්. dying declaration වලින් තියරි ප්‍රශ්නයක් ඇහිීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා මේ හැම එලිමන්ට් එකක්ම වෙන වෙනම කේස් ලෝත් එක ලියන එක ඉතාමත් වැදගත්. අපි මේ එලිමන්ට්ස් ටික ඔක්කොම ආයි වෙනමත් කතා කරනවා. දැන් ඔක්කොම ටික ආයේ සමරි එකක් ගන්න. නමුත් මේ එලිමන්ට්ස් ටික හොඳට තේරුම් ගන්න කේස් ලෝත් එක්ක. Now the next element we are going to learn under the dying declaration is a question arises that when a person making a dying declaration, should it made before the cause of death arises, or whether such declaration is admissible even before he made it without any anticipation as to his death. යම් කිසි පුද්ගලයෙක් මරණයට පත් වෙන්න හේතු වෙච්ච cause of action එක arise වුණාට පස්සේද dying declaration එක කරන්න ඕනේ, මේ statement එක කරන්න ඕනේ. එහෙමත් නැත්නම් මෙහෙම මැරෙයි කියලා anticipation එකක් නැති අවස්ථාවකදී cause of action එක වෙන්න කලින් කරපු statement එකක් dying declaration එකක් කරන්න පුළුවන්ද කියලා. උදාහරණයක් විදිහට A කියලා පුද්ගලයෙක් B ට පොල්ලකින් පහර දීලා දැන් මේ පොළු පහර නිසා දැන් මොහු මරණයට පත් වෙන්නට යනවා. මේ පොළු පහර තමයි එතකොට මරණයට හේතුකාරක වෙච්ච cause එක වෙන්නේ. එතකොට ඒ අවස්ථාවෙන් පස්සේ cause of action එක arise වුණාට පස්සේ B විසින් කියන ලද ප්‍රකාශයක් admissible වෙනවද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නය මෙහෙම evidence විතරයිද cause of action එකකින් පස්සේ වෙන evidence විතරද admissible වෙන dying declaration එකක් විදිහට මීට කලින් මරණයට පත් වෙන්න කලින් අපි උදාහරණයක් විදිහට දැන් B කියනවා C ට මං ඒව හම්බ වෙන්න යනවා කියලා. එතන කිසිම ඇන්ටිසිපේෂන් එකක් නැහැ මරණය සම්බන්ධයෙන්. නමුත් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ ළඟ තිබිච්ච පොල්ලක් අරන් පහර දීලා බීව මරණයට පත් කරනවා. Now the question arises whether this statement made to the C that he is going to meet A is admissible evidence because there was no anticipation or there was no cause of action arises as to his cause of death. Right? Now there were several arguments within the judges in case laws. Different case laws we can find different set of case rulings. One set of cases said that dying declaration which make before any anticipation as to cause of death is inadmissible. But later on the modern approach accept these principles and held even statement made before anticipation of death is an valid evidence under section 32 subsection 1 as a dying declaration. Now let me go with the case laws and clarify this matter. In the Livera vs. Abhay Vikrama, I took this case because we have discussed the same
the case law, so you remember the facts of the case, you can imagine the situation in there, and after a lot of arguments in this case, this follow the old approach. It says the letter is not admissible as a dying declaration because deceased was unharmed when he wrote the letter. ඔහු මරණයට පත් වෙනකොට කිසිම ආකාරයකින් හානියකට ලක් වෙලා හිටියේ නැහැ. ඔහු ඇන්ටිසිපේට් කරේ නැහැ ඔහුගේ මරණය සම්බන්ධයෙන්. එම නිසා ඒ කරන ලද ස්ටේට්මන්ට් එක, ඒ ලියන ලද ලියුම ඩයින් ඩෙක්ලරේෂන් එකක් විදිහට සලකන්නට බැහැයි කියලා. right? එහෙනම් මෙතනදී හෙල්ප් කරන රූල් එක තමයි course of action එක වුණාට පස්සේ තමයි, course of action එක කියන්නේ මරණය සම්බන්ධයෙන්, මරණය හේතු වෙන action එකක් සිදු වුණාට පස්සේ තමයි මේ ස්ටේට්මන්ට් එක ලියුම හෝ ප්‍රකාශය කරන්නට ඕනේ. right? ඊට කලින් කරන ලද යම් කිසි ප්‍රකාශයක් හෝ ලියමනක් valid evidence එකක් නෙමෙයි කියලා මේ case law එකේදී කියනවා. But the situation was changed and a modern radical approach was taken in Mudalihame's case. Now in that case, person called M charged for the murder of W. M සහ W වල හොඳ යාළුවෝ දෙන්නෙක් මේ W ගේ මරණය සම්බන්ධයෙන් M ව charge කරනවා. මරණයට දවස් 12කට කලින් 12 days prior to the death of W told N that M asked him to come with him to go and collect some honey. W කියනවා එන්ට M මට එන්න කිව්වා ගිහිල්ලා පැණි වගේක් අරන් එන්න කියලා. So after 12 days, the body of W found in a stream. දවස් 12කට පස්සේ W ගේ මරණයට පත් වුණයි කියලා ඔහුගේ බොඩි එක හඳුනා ගන්න හම්බ වෙනවා. Now the question arises, the statement made to N by W was amount to dying declaration under section 32 subsection 1. Now as per the old approach, මේ statement එක කරන අවස්ථාවේදී මේ මරණය සිද්ධ වීමට අවශ්‍ය කරන කිසිම හේතුවක් වෙලා නැහැ. anticipation එකක් නැහැ. එහෙනම් මේ dying declaration එකක් විදිහට මේක admissible නැහැ. නමුත් මේ case එකේදී වෙනස් approach එකක් follow කරන courts කියනවා නෑ මේ මරණයට පත් වෙන කලින් වුණත් ඒ ගැන දැනුවත්ව නැති වුණත් M සමගයි මේ ගියේ කියන එක සම්බන්ධයෙන් ඔප්පු කරන්න තියෙන එකම අවස්ථාව තමයි මේ statement එක. ඒකෙන් පෙන්වුම් කරනවා මරණයට පත් වෙන අවසාන අවස්ථාවේ ඌ හිටියේ M එක කියලා. එහෙනම් ඒක සලකනවා same transaction යටතේ dying declaration එකක් කියලා. Court admitted the evidence as a dying declaration. So the modern approach is you do not need to, the statement not need to be made after the cause of death arose. Right? මරණයට හේතු වෙච්ච කාරණාව සිද්ධ වුණාට පස්සේ statement එක කිරීම අවශ්‍ය නැහැ. ඊට කලින් වුණත් death එක සම්බන්ධයෙන් කිසිම anticipation එකක් නැති අවස්ථාවකදී වුණත් කරන ප්‍රකාශයක් relevant වෙනවා. නමුත් අතන අර nexus එක time gap එක ඉතාමත් වැදගත්. ඒක වැදගත් වෙනවා arguments වලදී. මොකද මේ හැම දෙයක්ම arguments මත පදනම් වෙලා තමයි මේකේ relevance එක තීරණය වෙන්නේ. ඒතකොට අර nexus එක time limit එක අඩු වෙන්න ඒක ඔප්පු කිරීමේ හැකියාව පහසුවේ ඔප්පු කරන්න වඩා පහසු වෙනවා මේ modern approach එක යටතේ. Now if you summarize all the factors which is required as for the admissibility of dying declaration, the first thing is person making the statement must be dead at the time of the proceedings. මේ නඩු කටයුත්ත පටන් ගන්නකොට මේ statement එක කරපු පුද්ගලයා මරණයට පත් වෙලා ඉන්න ඕනේ. නැත්නම් ඒක dying declaration එකක් විදිහට අපිට සලකන්නට බෑ. right? ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව nature of the proceeding is immaterial. මේක civil වෙන්නත් පුළුවන්, මේක criminal වෙන්නත් පුළුවන්. nature එක වැදගත් නැහැ. regular වෙන්නත් පුළුවන්, summary වෙන්නත් පුළුවන්. Now death of the person making the statement should come into question. අපි මේ කතා කරා මරණයට පත් වෙච්ච පුද්ගලයාගේ මරණය මේ නඩු තීන්දුවේදී ප්‍රශ්නගත කරුණක් වෙන්නට ඕනේ. And it is not necessary that the cause of death should arise in prior to making the statement. Cause of death මරණයට
මේ cause of death එකට පෙර මේ statement එක සිද්ධ කරන්න අවශ්‍ය නැහැ. Should not have arisen prior to making the statement. Right? That is also not required. Now we talked about that, about the old approach and modern approach both. And then again, another key element we are discussed under the Dine Declaration is statement should concern the cause of death or any circumstances as to the cause of death. Right? මේක මරණය සම්බන්ධයෙන් cause of death එක සම්බන්ධයෙන් මේ statement එක කරන්න ඕනේ. එහෙමත් නැත්නම් මරණය සම්බන්ධයෙන් නැත්නම් මේ මරණයට හේතු වෙච්ච circumstances වලට අදාළ කරුණක් සම්බන්ධයෙන් මේ ප්‍රකාශය කරන්න ඕනේ. එතකොට තමයි ඒක Dine Declaration එකක් වඩපත් වෙන්නේ. ඊළඟට කියනවා if there are more than one person died on the same transaction, a declaration by one such person is admissible on the other. We talked about in the first case law, we decided under the scope of the Dine Declaration is with regard to this point. So you have to remember all these elements and you have to discuss each of these elements separately by giving case laws. Maybe you can use examples, but you have to get into the point. You have to show that you know the concept and you could apply it under the evidence law. Right? Now another thing which we need to little bit touch upon is section 32 subsection 2. It says statement written or verbal made by a person who is dead, who cannot be found, or who is incapable of giving evidence. Statement made by such person in ordinary course of business and consists of any entry in book kept in the ordinary course of business or in discharge of professional duties and admissible evidence as a Dine Declaration. Right? Now, for example, the question arises whether the particular child is, let we see that the question is whether the child born in Colombo. යම් කිසි දරුවෙක් කොළඹදී උපත ලැබුවාද කියන එකයි ප්‍රශ්නයට පත් වෙලා තියෙන්නේ. දැන් එවැනි අවස්ථාවකදී මේක උපැන්න සාතිකවලදී මුකුත් හොයන්නට බෑ. නමුත් මේ දරුවා උපත ලැබපු එහෙමත් නැත්නම් මේකට අදාළව වැඩ කටයුතු කරපු වෛද්‍යවරයාගේ ඔහු තියාගන්නවා ඒ කරන හැම ඔපරේෂන් එකක් සම්බන්ධයෙන් ඔහුගේ හැම ට්‍රීට්මන්ට් එකක් සම්බන්ධයෙන් ඔහු පොතක් මේන්ටේන් කරනවා. මේ පොතේ මේ අදාළ දවසේදී තියෙනවා මෙන්න මේ නම සඳහන් දරුවාව කොළඹදී ඔහුට ට්‍රීට් කරා කියලා මේ බර්ත් එක සම්බන්ධයෙන්. එහෙනම් මේ අදාළ පුද්ගලයා දැන් මරණයට පත් වෙලා නම් ඒ පුද්ගලයා විසින් ordinary course of business පවත්වාගෙන ගියපු පොතක සඳහන් කරුණක් admissible evidence එකක් වෙනවා ඒ පුද්ගලයාව දැන් අධිකරණයට කැඳවන්නට බැරි වුණත්. ඔයාලට මතක ඇති අපි ඇඩ්මිෂන් සහ කන්ෆෙෂන් යටතේ මම තව කාරණාවක් කිව්වා. නැවක කැප්ටන් කෙනෙක් චාර්ජ් කරනවා ඔහු නැවේ ගමන් මඟ වෙනස් කරා කියලා. ඔහු දැන් නැව ගමන් කරන්න ඕනේ රූට් එකෙන් එහාට ගියා කියලා දැන් ඔහු චාර්ජ් කරනවා. එවැනි අවස්ථාවකදී මේ කැප්ටන්ට පුළුවන් ඔහු පවත්වාගෙන යන ලොග් පොතක් පෙන්වන්න. ඒතර මේ ලොග් පොතේ සටහන් කරුණු සාමාන්‍යයෙන් දැන් ඒ අදාළ අපි කියනකො ඒ කැප්ටන් මරණයට පත් වෙනවායි කියලා. මේ නෞකා ගමනේදී ඔහු මරණයට පත් වෙනවා. එතනදී නවේ අයිතිකාරයන් කියනවා මේ මරණයට පත් වෙන්නේ නෞකාව යා යුතු මගින් පිට ගිහිල්ලා ඒ නිසයි මේ නෞකාව අනතුරට පත් වුණේ. ඒ ඔස්සේ නෞකාවේ කැප්ටන්වරයා මරණයට පත් වෙන්නේ කියලා ඔවුන් රෙස්පොන්සිබිලිටි එක ලයබිලිටි එක කැප්ටන් වෙනුවෙන් පවරනවා. එතකොට එවැනි අවස්ථාවක කැප්ටන් ලොග් පොතක් පවත්වාගෙන යනවා නම් ඒ ලොග් පොතේ සඳහන් වෙනවා නම් ඔවුන් නියමාකාර ට්‍රාන්සිට් එකේ ගමන් කරා කියලා. in ordinary course of business කැප්ටන් පවත්වාගෙන යන entry book එක. කරුණු සටහන් කරන පොතේ මේ හරියාකාරව ගමන් කරා කියලා සටහන් වෙනවා නම් මේ කැප්ටන් දැන් උසාවියට ගෙන්නන්නට බැරි වුණත් කෝල් කරන්න බැරි වුණත් මේ එවිඩන්ස් එක වැලිඩ් එවිඩන්ස් එකක් විදිහට සලකනවා සෙක්ෂන් 32 සබ්සෙක්ෂන් 2 යටතේ මේ අපි කතා කරන ඩයින් ඩෙක්ලරේෂන් යටතට. ඉතින් ඔන්න ওই කියන කාරණා ටික තමයි අපිට විශේෂයෙන්ම ඩයින් ඩෙක්ලරේෂන් යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. මොනවා හරි ගැටලුකාරී තැන් තියෙනවා නම් ඔයාලට පුළුවන් කලින් අවස්ථාවලදී වගේම Viber WhatsApp ඔස්සේ අපිට ඒ ගැන ඔබගේ ප්‍රශ්න යොමු කරන්න.